साधना स्वागत है अगर ऐसे पुरो पतन सबको दाल से ये अनुराग स्थान करने का नमः ये वर्षा से इसे आपका इस तरह पीछा में विहार स्थान है सभी ये समाधान भी संसार कमियां अगर नेवलाट करते हम आप अच्छा संसा अपने सुगत पागल मैसेज हम कमियां इतना धर्म जावे कहने ये धर्म या एक समाज समाज जीवन देने इतना के अंदो अक्सर रहने जानवर देने से इतना पास हो रहा है इनमें मामा अंदो आए रहने ये इतना अंदो अक्सर एक साथ वो साथ पढ़ना का ये अक्सर इतना के एक कमाते हुआ विशिष्ट होता ये मामा साबा गुना मटर साबा ना कला इतने बच्चे के कमान में लेके इन्हें आए काम लोगों ये वाक़ई में हमारे को संस्कृत itu namanya Anand Mahan Dulu dulu tinggapi sabne tinggapi hari apa kowe jangan berkata tentang kelanjutan itu ada anak kecil itu pada anugerah kerana kita mengasih dengan apa itu kita itu makai dan membeli mana lebaran itu se mengambil pada pagi bagaimana pasal dan anggota itu seperti kalau model soal dulu modal kelas makai dan membeli mana terus sing itu masih keluar dari हमारा अजरोते मामला करते हैं जरा नमक मंगल दाने कहना रिपीट के कहना मंगल एनिमल देना उगासन नमक वेदाना ने समाई में सुगत पार में चलते किया ने इन अपने में मा गवान आवता का बागान तरती में वयस्तांग में सभी बाग या कोट मंगल का नियमना असूल बाग दुर्गने विलासितला ये दावत सामने जाओ तरह ऐसे जाओ करना आगे विराम करना है तो कहने में पहुंचे साधना से पहुंचा नवतवरा कौरत के साधु कार्य हैं उपगेत तपगेत कल्याण मित्र सत्पुरुष गुणधर्म के भी विहाराधिपति नायक स्वामी वहाँ से प्रमुख विहारवासी वहाँ संगरत्न अवसराई अद दिन शील समाधाने यदि सिटना इन तुभ समगन अवसर पतनी मास को सुपुर्द पर्द करना विदेशन मालावे अवत्य दिन अपजीट अद दवसवेंगेनो इंसा पनमुकुट सिरित पारदी तुम्हारा नमस्कार ये तुम्हारा स्वर्ण विवाह के आशीर्वाद पाठे के वो कौरुत्य कटे साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धु सारण वेवा सारहं सारण वेवा संग सारण वेवा मिथुन सारण त्यायन वेवा बुद्धु सारण वेवा साधहं सारण वेवा
සංඝ සරණ වේවා මෙතුම් සරණි ජයම වේවා බුදු සරණ වේවා සාදරම් වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණි ජයම වේවා සාදු සාදු සාදු. පින්වත්නි, අපි ආශිර්වාද කළේ මුළු ලෝකවාසීන් කෙරෙහිම මෙත්සිත පෙරදැරිව බව ඔබ දැනුවත්ව ඇතැයි මම සිතනවා. ඒ තුළ ඇත්තේ මෛත්‍රියක්. මේ ලෝකයේ මෙතෙක් පහළ වෙච්ච ශාස්ත්‍රූන් වහන්සේලා අතර අප ශාස්ත්‍රු භාග්‍යවත් බුදුජානන් වහන්සේ අනිත් සියලු ශාස්ත්‍රු දහම් වලට වඩා විශේෂ කොටගත් දහමක් දසූ ශාස්ත්‍රවරේ. ඒ දහම තුළ කිසිම ජාතියක්, ආගමක්, එවැගේම රටක් වශයෙන්, පළාතක් වශයෙන් බෙදීමක් වෙන් කිරීමක් නැහැ. මුළු ලෝකෙම එකම සත්ව ලෝකයක් විදිහට සලකලා ඒ සත්වයා සසරෙන් මුදවන ක්‍රමය පිළිබඳව දේශනා කරපු තැන මුල් තැන තියෙන්නේ මෛත්‍රියට බව මතක තියාගන්නට ඕන. මෛත්‍රිය කියලා කියන්නේම වෙන අන් කිසිවක් නෙවෙයි. මෛත්‍රිය කියලා කියන්නේ අපි යම් සැපක් ලබනවා නම්, ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සැප අන් අයටද ලැබේවා කියන සිතවිල්ල තමයි මෙතන මෛත්‍රී වඩපත් වෙන්නේ. ඒ නිසා අපි බෞද්ධ වශයෙන්, බෞද්ධ සංස්කෘතියක් පුරුදු පිරිස වශයෙන් කිසිසේත් අපි ලෝක සත්‍යය සියලු දෙනා එක විදිහට සලකලායි කටයුතු කරන්නේ. ඒ නිසා බුද්ධ ආගම අනිත් ආගම් වලට වඩා විශේෂයෙන් වෙනසක් තියෙන බව පළමු කොට මතක් කරන්න කැමතියි. අපි අද දවස වෙන් කරන්නේ මතක් කළ බඩු මැදින් පෝය. අපි අද දවස වෙන් කරන්නේ මාතෘකා දෙකක් පිළිබඳ සාකච්ඡා කරන්න. එකක් තමයි අද දවසේ වටිනාකම, දෙවැන්න තමයි අද මා ඔබ වෙත අතටපත් කරලා තිබෙන දහම් පත්‍රිකාව පිළිබඳ විවරණයක් නැත්නම් විස්තරයක් මේ කාලය තුළ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අද දහම් පත්‍රිකාවේ සඳහන් කාරණේ අපිට ඉතාමත්ම ගැළපෙන, අපිට ඉතාමත්ම කාලෝචිත, පරණ නොවන, කල් ඉක්ුත් නොවන දහම් කරුණු ඇතුළත් විශේෂ කරුණු තිබෙන දහම් පත්‍රිකාව බව මේ කතාවේදී ඔබට දැනුවත් වෙන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා පළමු කොට අද දවසේ වටිනාකම ගැන කෙටියෙන් මතක් කරලා අනතුරු ඔබත් සමග මේ ධර්ම පත්‍රිකාවේ තිබෙන කරුණු එක්ක අද දවස ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දහම් පත්‍රිකාව අතට අරගෙන ඒ පැත්තත් බලාගෙන වරින් වර මගේ හඬටත් කන් දීගෙන ඔබ මේ පැයක පමණ කාලය තුල කියවෙන කරුණු වලින් යම්කිසි වටිනා දෙයක් එක්කෙනෙක් කරුදු උකහා ගත්තොත්, වටහා ගත්තොත්, අවබෝධ කරගත්තොත් ඒක ප්‍රමාණවත් කියලා මම හිතන බව මතක් කරගන්නත් කැමතියි. ඒ නිසා අද දවසේ වටිනාකම් පිළිබඳව දහම් පත්‍රිකාවේ ආරම්භයේදීම සඳහන් කරලා තියෙන ශාසන වංශ කතාවෙන් එක සිද්ධියක් පමණයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා සිද්ධීන් අතර විශේෂම වැදගත් සිද්ධිය තමයි ඔය සඳහන් කරලා තියෙන කාරණා. ආරම්භක දේශනේ නිසා අද දවසේ මේ විහාරස්ථානයේ සීල සමාදානයේ ඉදිරිය ඔබට කෙරෙන ඒ නිසා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට මම මෙසේ බලාපොරොත්තු වෙනවා. විනෝද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා අපි දන්න සත්සතියක්, සති 7ක් බෝධි මූලයේ ඇසුරේම ස්ථාන 7ක වාසය කළා. ඒකට අපි කියන්නේ සත්සති කාලය කියලා.
8 වෙනි සතියේදී තමයි උන්වහන්සේ ඒ බුද්ධ ගයාවේ සිට ඉසිපතනාරාමේ බලා පාගමනින් ප්‍රත් වෙන්නේ. 8 වෙනි සතියේදී ඉසිපතනාරාමයට වැඩියේ පස්වක තවුසන් මුණ ගැහෙන්නටයි. පස්වක තවුසන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරපු කාල පරිච්ඡේදය තුල උන්වහන්සේගේ මේ සත්‍ය අවබෝධය පිළිබඳ ඇතිවෙච්ච කැපවීම පිළිබඳ විශේෂ කොට දැක්ක තවත් ඒ විදිහේම තාපස ජීවිත ගත කරපු 5 දෙනෙක් තමයි මේ පස්වක තවුසු කියලා කියන්නේ. සා බුදුහාඳුරන් දුෂ්කරක්‍රියා කරන කාල පරිච්ඡේදයේදී මේ පස්වක තවුසන් බුදුහාඳුරන්ට උපස්ථාන කරලා තිනවා බෝසතාණන් වහන්සේ වශයෙන් ඉඳදී. ඒ නිසා තමයි උන්වහන්සේ ඒ අය මේ ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට ඊටාම උචිත පිරිසක් වශයෙන් තෝරගෙන ඒ අයට මේ ධර්මය පළමු කොට දේශනා කරලා ඒ අය සසර දුකින් මුදවනවා කියන අදහසින් තමයි මේ ඉසවතනේ බලා වැඩම කළේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබ දන්නවා දීපංකර බුදුහාඳුරන්ගේ කාලෙදි තමයි උන්වහන්සේ නියත වශයෙන්ම ස්ථිර වශයෙන්ම අනාගතයේදී බුද්ධත්වයක් ලබන බව බුදුරජාණන් වහන්සේගේ කෙනෙකුගේ ශ්‍රී මුඛයෙන් අසා දැනගත්තේ. ඒකට අපි කියනවා මොකක් කියලා කියන්නේ නියත විවරණ ලැබුවයි කියලා. ස්ථිර අදහසක් බුදු කෙනෙකුගේ ශ්‍රී මුඛයෙන් වදාළා කියලා. බුද්ධ වචන එකක් නෑ දෙකක් නෑ එකයි තියෙන්නේ. ඒ නිසා එහෙම කිව්වනම් ඒක සාර්ථක වෙනවා. පින්වත්නි සුමේ එතකොට අපේ මහා බෝසතාණන් වහන්සේ හිටියේ සුමේද කියන තාපසයෙක් විදියට. එතුමාගේ කාලේ සුමේද හොඳ ධනවතෙක්. නමුත් පස්සේ කලකිරිලා සාංශාරික පුරුදු වුණු කලකිරිලා එතුමා තාපස ජීවිතය ඇතුළත් වෙන කාලේ තමයි මේ සුමේද තාපස වශයෙන් දීපංකර බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. පින්නත් ඔබ බණෙන් අහලා තියෙනවා මේ වෙනකොටත් ඒ සුමේද තවුසානන් තිබුණා පංච අභිඥා කියන බලේ. පංච අභිඥා කියන කෙකට ඊළඟට අපි මේ බුදුදහමේ අපිට හම්බ වෙන්නේ සඩ අභිඥා. අභිඥා 6 විශේෂ දැනීම් 6. ඒ වෙනකොටත් අපේ බෝසතාණන් වහන්සේට විශේෂ දැනීම් 5ක් තිබුණා. ඒවා තමයි පංච අභිඥා කියලා කියන්නේ. මේ විශේෂ දැනීම් අතර තමයි ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, දිබ්බ සෝත ඥානය ඒ ආදි වශයෙන් වෙන 5ක් උන්වහන්සේ දැනීම තිබුණා. ඒ පංච අභිඥා තිබිච්ච තත්ත්වයක ඉඳගෙන තමයි උන්වහන්සේ අවස්ථාව ගත කළේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට තිබුණ අෂ්ට සමාපatti. අෂ්ට සමාපatti කියලා කියන්නේ රූපාවචර ධානය 4ක් තියෙනවා, අරූපාවචර ධානය 4ක් තියෙනවා. ඒ දෙක එකතු කරගත්තාම 8ක් වෙනවා. ඒවා විස්තර කරන්න වෙලාව නැහැ මම අලක්ෂණ කරුණවලු. ඔබට මතක් කිරීමක් විතරයි කරන්නේ. ඒ තරම් දැනීමක් තිබිච්ච කෙනෙක් තමයි මේ සංසාරයට නැවත එකතු වුණේ උන්වහන්සේ තුළ තුන මේ සත්‍යාගරයේ තිබිච්ච මහා මෛත්‍රිය නිසා, කරුණාව නිසා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේට එදා අවශ්‍ය නම් ඒ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අසා දැනගෙන නිවන සාක්ෂාත් කරන්න තිබිච්ච පුළුවන් වෙච්ච කෙනෙක්. නමුත් මේ සසරට එකතු වෙලා තවත් බුදුරුවන් වහන්සේලා 23ක් ලෝකේ පහළ වෙනකම් මේ සසර දුක් විඳේ අප වෙනුවෙන් බව අද වගේ දවසක අපි සිහිපත් කරන්නට ඕන. ඒ නිසා අපි බුදුහාඳුරුව වෙනුවෙන් දැන පුළුවන් තරම් දැනගෙන කරුණු දැනගෙන පැහැදීම ඇති කරගත්තොත් තමයි උන්වහන්සේ කවුද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ලැබෙන්නේ. ඒ නිසා ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්නට උන්වහන්සේ අපේ මේ ආත්මයේදී උන්වහන්සේට බුද්ධත්වයේ ලැබිලා අර විදිහට තමන් අවබෝධ කළ ධර්මය පස්වක තවුසන් දේශනා කරන්නට ඉසිපතනේදී ඒ වැඩේ කළේ බුද්ධත්වයෙන් මාස දෙකකට පස්සේ. බුදු වුණේ වෙසක් මාසේ පළමුවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කළේ ඇසළ මාසේ පොහොය දවසේ. එයින් පස්සේ
බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතවල තියෙනවා පෙරවිසු බුදුරයන් වහන්සේලා පවා බුද්ධත්වයෙන් පස්සේ වස්තු සීමක් කරනවා. ඒ අනුව යෙදුනේ වස්තුම් මාසයයි. ඒ වස්තුම් මාසෙත් ඉසිපතනේම ගත කරලි වරලා ඒ අතරතුර තමයි අර ගිය පොයේ දවස් මතක් කරපු උන්වහන්සේ 69ක් රහතන් වහන්සේලා සකස් කරගෙන මාර්ග 60ක යවලා මේ ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කළේ. එයින් දෙකක් විතරක් මතක් කරන්න කැමති. එකක් ඔය පස්වක තවුසන්ගෙන් බාලම එක්කෙනා තමයි අස්සජී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ රජගහ නුවර ඇවිදින වෙලාවක තමයි අර කෝලිත උපතිස්ස දෙන්නට "යේ ධම්මා හේතුප්පවා" කියන ගාථාව මුල් කරගෙන මේ සසර පිළිබඳව පැහැදිලි කිරීමකින් ඒ දෙන්නා බුදුහාමුදුරන්ගේ මුණ ගැහිලා මේ උතුම් තත්ත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ පිටත් වුණා නැවතත් උරුවෙල් ජනපදයේ පැත්තට. ඒ ගිහිල්ලා ඒ විස්තරත් මං ගිය පොයි දවස් කළා. 1000ක් සහෝදර ජටිලයන් 3 දෙනෙක් උරුවෙල් ගයා නදී කියන සහෝදරයෝ 3 දෙනා තාපසයෝ වශයෙන් ඉඳගෙන ගෝලිය 1000ක් එක්ක ඉටි අවස්ථාවක බුදුහාමුදුරුවෝ 1000 දෙනාම දමනය කරගෙන ඉටි අවස්ථාව තමයි ඊළඟ අවස්ථාවකට මුණ ගැහෙන්නේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පත්‍රිකාවේ සඳහන් වෙන්නේ තැන් සිටයි බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ තාපස අවදීයේදී කරපු රජගහ නුවර සංචාරයකදී බිම්බිසාර රජුව දැකලා බිම්බිසාර රජුන්ට පොරොන්දුවක් වුණා මම බුදු වෙච්ච දවසක නැවත වරක් මේ ප්‍රදේශයට වඩින්නම් කියලා. ඒ අනුව ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමේ බලාපොරොත්තුවෙන් බුදුරජාණන් වහන්සේ අර ජටිලයන් ප්‍රධාන කරගත්ත ඒ රහතන් වහන්සේලා සියලු දෙනා සමග රජගහ නුවරට වැඩලා දැන් කල්ගත කරන කාලය. මේ බුද්ධත්වයෙන් මාස 9ක් 10ක් විතර ගිහිල්ලා මේ සිද්ධිය වෙනවා. මේ අතරතුර සුද්ධෝදන රජුරවන්ට ආරංචි වෙනවා, පිය මහ රජුරවන්ට ආරංචි වෙනවා තමන්ගේ ජේෂ්ඨ පුත්‍රයා සිදුහත් කියන ජේෂ්ඨ පුත්‍රයා රජගහ නුවර වාසය කරන කියලා ආරංචියක්. ඒ ආරංචිය ලැබුණාට පස්සේ රජුරෝ තමන්ගේ රට තම පුතාව ගෙන්න ගැනීමේ අදහසින් දූතයෝ යවනවා 9 වරක් 10,000 පිරිස සමග කැඳවාගෙන ඉන්නේ කියලා සුද්ධෝදන රජුගේ දූතයෝ රජගහ නුවරට යවනවා 9 වරකට යවනවා. පුර 9000ක් පිරිස ගියා. ඒ ගිය පිරිස බුදුහාඳුරුවෝ කෙරෙහි කලකි දැකලා පැහැදිලා මේ සසර කෙරෙහි කලකිරිලා ඒ 9000ම පැවිදි වෙලා රහත් භාවය ලබා ගත්තා. ඔය වෙනකොට මේ ශාසනයේ විශාල භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා විසක් රැස්ව සිටියේ බව මෙතෙන්දි ආරංචි වෙනවා. සුද්ධෝදන රජුගේ බලාපොරොත්තු වෙච්ච කාරණේ ඉෂ්ට නොවෙච්ච නිසා පස්සේ සුද්ධෝදන රජු කල්පනා කළා මගේ පුතාට ඊටාම හිතවත් කෙනෙක් හරි යවලා මේ වැඩේ මම කරගන්න ඕන කියලා හිතලා කාළුදාය කියන මහා ඇමතිවරයෙක් ඇදවලා මහා ඇමතිවරයාට කිව්වා ඔබ මගේ පුතා උපන් දවසේම උපන් කෙනෙක් ඒ නිසා පුතායි ඔබයි අතර තියෙන ලොකු සම්බන්ධයක් ඒ සම්බන්ධය මුල් කරගෙන අනේ කොහොම හරි මගේ පුතාව මෙරටට මට වඩම්මලා මට දැක ගන්නට අවස්ථාව දෙන්නට කියලා කාළුදාය ඇමතුමා රජුරෝ ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම අනුව කාළුදායි ඇමතුමා රජුරුවන්ගෙන් පොරොන්දුවක් අරගෙන පිටත් වෙලා ගියා. ඒ පොරොන්දුව තමයි හැබැයි මම යනවා කුමාර බුදුහාඳුරුවෝ මහට වඩම්මනවා හැබැයි මටත් මහාන වෙන්න අවසර දෙන්න කියලා කිව්වා. ඒ අවසරය ලැබුණා. ගිහිල්ලා ඒ කටයුත්ත කළා බණහපු කාළුදායි ප්‍රධාන නම් ඉතුරු 10 එකතු වෙලා ඒ ඇත්තොත් සියල්ලක්ම පැවිදි වෙලා රහතන් වහන්සේලා බවට පත් වෙච්ච බව මේ කතාවේ කියවෙනවා. මේවා ඔබ අහලා තියෙන දේවල් මතක් කිරීමක් පමණයි මම කරගෙන ඉන්නේ. කාළුදායි ඇමතුමා දැන් කාළුදායි මහරහතන් වහන්සේ ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට අවසන ස්වාමීනි ඔබ වහන්සේගේ පියාණන්
ඔබ නොදකීම තුල තාම ශෝකයට පත් වෙලා ඉන්න. මේ වෙනකොට මහා විනිශ්‍රමණය කළ අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 6ක් පුස්කර ක්‍රියා කාල පරිච්ඡේදය දැන් බුදු වෙලා අවුරුද්දකට කිට්ටු වෙනවා. ඒ අවුරුදු 7කින් තමන්ගේ පුතා දැක්ක නැති නිසා කනගාටුවෙන් ඉන්නේ. ඒ නිසා ස්වාමීනි අපි තාත්තා බලන්න යන් කියලා පළමු කොට අදහසක් දුන්නා. ඊළා එතෙන් සිට බුදුජානන් වහන්සේ ඒ ගමන පිටත් වෙච්ච පොය දවස තමයි අද දවස වශයෙන් අපි ශාසන ඉතිහාසයේ ප්‍රධාන සිද්ධියක් විදිහට නම් කරලා තියෙනවා. මේ පොය අපි නම් කරන්නේ මැදින් පොය කියලා. මේ ගමන බුදුජානන් වහන්සේ රජගහ නුවර ඉඳලා කපිලවස්තුවට තියෙනවලු යොදුන් 60ක් දුර. අද භාවිත ක්‍රමයෙන් හිටියෙත් නම් සතපුන් 960ක් තියෙනවා. එතකොට දවසකට යොදුන ගානේ බුදුහාමුදුරුවෝ දවස් 60ක් පාගමනින්ම රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ මග දෙපස සිටිය විශාල පිරිසකට මේ ධර්මාවබෝධය ලබා දෙමින් දහම් දෙසමින් මේ බුදුහාමුදුරුවෝ මාස දෙකක් පුරා අද ආරම්භ කරපු ගමන වෙසක් මාසයේ දක්වා උන්වහන්සේ පාගමනින් වැඩිය කියලා කියනවා. ඉන්නත්නි මම මීට කලින් මතක් කරලා තිබුණා අපි අපේ චරණය කොහොමද බුදුහාමුදුරුවෝගේ චරණය කොහොමද කියලා. චරණය කියන්නේ හැසිරීම. බුදුරජාණන් වහන්සේ දවසකට 7ක්ම 16ක් පාගමනින් ඇවිදපු ශාස්ත්‍රූවරයෙක්. ඒ නිසා අපි ඒවත් ආදර්ශයට ගත යුතු දේවල්. ඒවත් අපි ආදර්ශයට ගත යුතු දෙයක් විදිහට තමයි සලකන්න ඕනේ. ඒවා තුළ බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල් කියලා කියන්නේ අපි මේ කය නිරෝගීව තබා ගන්න ඕන නම් ව්‍යායාම අවශ්‍යයි. ඒ ව්‍යායාම අවශ්‍ය කාලයේදී ඒ නිරෝගීව තබා ගැනීමට හොඳම දෙයක් තමයි ඇවිදීම කියන එක. එනිසා මේ විදිහේ දේවලුත් ඒ ධර්මයේ අපිට කායික වශයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන බවත් මෙතෙන්ද මතක තියාගන්න. ඒ අනුව ගමන ආරම්භ කරපු දවස තමයි අද බව මතක් කරගන්නට ඔබට දැනුවත් කරන්න කැමතියි. බොහෝ තැන් වල සඳහන් වෙනවා වරදවාගෙන වෙසක් දවසේ ගිහිල්ලා තමයි ඊට පස්සේ වෙච්ච සිද්ධි අද පොයට සම්බන්ධ කරලා බොහෝ ඒවල තැන් වල කතා කරනවා. මුත් ඒව අදාළ වෙන්නේ තවත් මාස දෙකකට පස්සේ එදෙන වෙසක් පොයටයි. වෙසක් පොයට ත්‍රිවිධ මංගල්‍ය යෙදෙන නිසා ඒව කියන්න බොහෝ වෙලාවට අමතක වෙනවා. එතෙන් තමයි රාහුල කුමාරයා පැවිදි කරන්නේ. එදා තමයි නන්ද කුමාරයා පැවිදි කරන්නේ. ඒ වගේම යමක මහා ප්‍රාතිහාර්ය පවත්වන්නේ සුද්ධෝදන රජුගේ සෝවාන් වෙන්නේ ඔය සියලු කටයුතු වෙන්නේ එහාට ගියාට පස්සේ. නමුත් අද දවසේ වැදගත් වෙන්නේ මේ පිටත් වීම තමයි. ඒ වගේම ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධි දෙකක් තියෙනවා වර්ණාත්මකව ලියපු. ඒ දෙකෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ පාගමන සිදුවීම පිළිබඳව කාවුරුදායි ඇමතිවරයා කරලා තිබෙන විස්තරය. ඒ නගර දෙක අතර යන ගමන් මාර්ගය තුල ස්වභාවික පරිසරය ස්වභාවික సౌందර්යය වර්ණනා කරපු විස්තර තියෙනවා. ඒ නිසා මේක මග්ග වර්ණනා කියලා ශාසන ඉතිහාසයේ විශේෂ කොට සඳහන් කරපු ගාථා රාශියක් තියෙන බව මෙතෙන්දී ඔබ දැනුවත් කරන්න කැමතියි. ඒ කියන්නේ මග දෙපස වර්ණනා කරමින් විචාකාරය කියන්නේ තද අවුවත් නැති තද වැස්සක් නැති තද උෂ්ණයක් නැති සමශීතෝෂ්ණ කාලගුණයක් ඔය මාස දෙක තුල ආසියාතික රටවල් වලට තියෙන බවයි ප්‍රකාශ කරන්නේ. දැන් අපිට අද දවසේ ඊයේ දවසෙත් අපි දැක්ක තදින් පායලා තිබුණේ ඊට පස්සේ තදින් වැස්ස සීතලක් තිබුණා. ඒ විදිහේ වෙනස් වීම ස්වභාවික సౌందර්යයේ තියෙන බොහෝ දේවල් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන බවත් මතක් කරන්න කැමතියි. මේ අනුව මේ මග්ග වර්ණාව කියනක අපේ ශාසන ඉතිහාසයේ ලියවිච්ච හොඳ වර්ණා කතාවක් බව මතක් කරන්න කැමතියි. තව වර්ණාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විශාලා නගරයට ලිච්ඡවීන්ගේ විශාලා නගරයට වැඩි ආකාරයේ පිළිබඳව රජගහ නුවර ඉඳලා. අන්න ඒ විස්තරයේ තියෙනවා ගංගාරෝහණ වර්ණාව කියලා තවත් වර්ණාවක්. ඒ නිසා විස්තර දෙක ශාසන ඉතිහාසයේ ඉතාම වර්ණා විස්තර කරපු වර්ණා කරපු විස්තර දෙකක් බවත් මතක් කරමින්
ඊළඟට මම යන්නට කැමති මේ ධර්ම පත්‍රිකාවේ ඊළඟ පිටුව පෙරලා ගන්නකොට දෙවෙනි පිටුවේ සඳහන් වෙන ගාථාව මාතෘකා කරගත්ත දහම් කරුණු කොටකට යන්න කැමතියි. මේ දහම් පත්‍රිකාවේ මාතෘකාවට මම දාලා තියෙන පළවෙනි පිටුවේ උඩින්ම තියෙන්නේ පෙර පිනෙන් මේ මිනිස්සත් බව අපි ලැබුවේ. පෙර පිනෙන් මේ මිනිස්සත් බව අපි ලැබුවේ. පින්වත්නි අපි මේ විදියට මෙහෙම තැනක වාඩි වෙලා මෙහෙම ධර්මය ශ්‍රවණය කරන්නට මෙහෙම පහසුකම් ඇතුව ඉන්නට ඔබටත් මටත් හිමිකම් ලැබුණේම පින්වත් ඔබත් මාත් පෙර කරපු පින් බලයෙන්. ඒකයි ඒ කියන්නේ. සත් පෙර ඉඳන් අපි පින් කරපු ඇත්ත බව සිහිපත් කරගෙන මෙතෙන් සිට තවදුරටත් පිනටම සිත යොමු කරගනිමින් කුසලයේ කියන එකත් මොකක්ද කියලා තේරුම් අරගනිමින් අපි හොඳ ගමනක් යන්නට හොඳ උත්පත්තියක් ලබලා තියෙන බව පළමු කොට තේරුම් ගන්න. නමුත් පින්වත්නි අපි මේ වෙනකොට මේ කතා කරන කාලය වෙනකොට ශාලාව දිහා බැලුවත් ගාවත් ඉන්නේ වැඩිහිටි පිරිස. ඔබ තරුණ කාලයේ, ළමා කාලයේ, මධ්‍යම කාලයේ ඊළඟට වැඩිහිටි කාලයේ කොහොම ගත කළාද කියන එක ඔබයිව දන්නේ. ඒ නිසා ඔබ දැනුවත් කරන්න මම කැමතියි මේ මාතෘකාවේ තියෙන කාරණේ පිළිබඳ දැන් දැනුවත් වුණත් ඔබ ප්‍රමාද නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි දැන් ජීවිතයේ අවසාන භාගයේ ඉන්න පිරිස. ඒ පිරිස විසින් කළ යුතු කිසිම දෙයක් නැහැ. කරනවා නම් කරන්න තියෙන්නේම පින්කම් විතරයි. පව්කම් නම් කිසිසේත්ම කරන්න එපා කියන පණිවිඩය තමයි මුලින්ම දෙන්න තියෙන්නේ. අපි දැන් ජීවත් වෙන්නේ මොකටද? හොඳට කණ්ඩවත්, හොඳට අදින්නවත්, හොඳට සැරසෙන්නවත් නෙවෙයි. අපි හොඳට සැරසුණත් අපි කැතයි. ෆොටෝ එකට අරගෙන බලන්න. හොඳට සරසපු තරුණ කෙනෙක් ළඟ තියලා කැතයි අපි. ඒ නිසා සැරසීම නෙවෙයි අපි. හොඳට කෑවත් අපිට කන්න බෑ. කෑවොත් හොඳට කෑවොත් ලෙඩ වෙනවා. වැඩියෙන් කෑවෙන්නේ. දැන් අපිට දිරිවින් ශක්තිය වෙන අඩුයි. ඒ කිසි දෙයකට නෙවෙයි අපි දැන් ජීවත් වෙන්නේ. අනුන්ගේ ඉඩම මායිම් වෙනස් කරන්නවත්, අනුන් එක්ක රණ්ඩු වෙන්නවත්, කේලම් කියන්නවත්, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නවත් නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ඒ ඔක්කොම පව්කම්. අපි ජීවත් වෙන්නේ මොකටද? අපි මේ ඉතිරි කාලේ ටික කාලේ ජීවත් වෙන්නම යහපත් දෙයක් කරලා, හොඳ දෙයක් කරලා, ධර්මානුකූල හැසිරීමක් කරලා උස්ම ටික ඉවර කරගන්න. ඒකම හිතන්න. වරද්දක් වෙන්න ගියොත් මේ මං කියන දෙක ඔබ සිහියට නගා ගන්න. මේ මම නෙවෙයි මේ කිව්වේ අපේ ශාස්ත්‍ර බුදුරහමතුරු කියපු දේවල් මම මගේ වචන කියන්නේ. ඒ නිසා සිහිපත් කරන්න. අන්න ඒ ගත්තාම අපි මේ මිනිස්සුත්ව මේ ලැබලා මේ දැන් ඉන්න කාලේ වෙනකොට අපි ලබලා තියෙන පිනකින් බව මතක තියාගන්න. පව් කරුපෙත් ඕන පදන් වෙනවා. මනුෂ්‍යත් බව ලැබලා පව් කරුපෙත්. ඒක විස්තර කතා කරන්න වෙලාව නැහැ. ඊළඟට මේ කියනවා පව්කම් කෙරුවොත් කොහෙද අපි යන්නේ? සතර අපායට යන්නේ. සතර අපාය කියලා අපේ ධර්මයේ කියන්නේ දුගති කියලා. දුගති කියලා කියන්නේ දුක් ඇති ගති තියෙන තැන. ඒක තියෙන දුක් සහිත දේවල්. ඔක්කොම තියෙන වේදනාකාරී දේවල්. ඉතින් අපි මෙහෙම පිනක් ලැබලා මේ විදිහේ ජීවිතයක් ලැබලා ආපහු දුක් සහිත තැනකට යනවාද කියන එක අපි තමයි තීරණය කරන්න ඕනේ. ඒ නිසා ඒව කරන්නේ නැතුව මාතෘකාවේ තියෙන පින්හා කුසල් කොට පින්හා කුසල් කොට සගමුක් සැප ලැබීමට සුදුසුෙක් බවට පත් වෙනවා. අපි මේ ඉතිරි ජීවිත කාලය තුල විනුයි කුසලයි කරලා එක්ක ස්වර්ග සම්පatti එහෙම නැත්නම් මෝක්ෂ සම්පatti ලබන්නට උනන්දු වෙන්න කියන එක තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සග කියලා කියන්නේ ස්වර්ගයට. ස්වර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝක වලට. ඒවලට කියන්නේ සුගති කියලා. සුගති කියලා කියන්නේ ඒ කියන්නේ සිත පිනවන, සිත සතුටු කරවන සැප තියෙන තැන දිව්‍ය ලෝක. සුගති. මනුෂ්‍ය ලෝකයක් සුගතියකට තමයි ධර්මය ඇතුළත් කරලා තියෙන්නේ. මේක දුගතියක් කරගන්නෙම ඒ පුද්ගලයා තමයි. නමුත් අරවා දිව්‍ය ලෝක 6 ඒව තනි කරම සැප තියෙන තැන. ඒ තැන් වලට යන්න නම් පින් කරන්න ඕනේ කියලා දැන් මාස දෙකකට කලින් මම පොතකුත් ඔබට ලියලා පොතකින් ඊට 20 ගාණක් ලියලා අතට දුන්නා. නොමිලේ ලබා ගන්න. ඒ නිසා ඒවා කියවලා පුළුවන් තරම් ස්වර්ග සම්පatti ලබන්නට කටයුතු කරන්න.
ස්වර්ග සම්පatti ලබන්නට නොවේයි බුදු කෙනෙක් කලාතුරකින් ලෝක පහළ වෙන්නේ. ඒ කාටද ඒවා කිව්වේ? මෝක්ෂය පිළිබඳ නිවන පිළිබඳව ටිකක් හිතන්න අමාරු අයට කියනවා ඉස්සෙල්ලා පින් කරලා හොඳ තැන් වලට යන්න. ඒතකොට හොඳ තැන් වල ඉන්නකොට හොඳ සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වීම තුළ නිවන් දකින්න පුළුවන් කටයුතු වලට ලෑස්ති වෙන්න කියන පණිවිඩය තමයි ඒක කියන්නේ. ඒතකොට මෙතන මොක් කියලා කියන්නේ පින්වත්නි පාලියේ වචනේ මොක් කියන එකට මොක්ක කියලායි කියන්නේ. ඒක සංස්කෘත වචනේ මෝක්ෂය. අපි සිංහලට යොදාගෙන තිනවා මොක් කියන මොන අල්කය. ඒකේ සරල තේරුමට ගත්තොත් නැත්නම් ඍජු තේරුමට ගත්තොත් මොක් කියලා කියන්නේ මිදෙනවා. නික්මෙනවා. ඒක මිදෙනවා නික්මෙනවා කියලා කියන්නේ දුකෙන් මිදීම. ඒතර මොක්ක කියලා කියන්නේ දුකෙන් මිදීමට. දුකින් මිදීමට අපේ ධර්මයේ කියන එක වචනේ ඒක වචනේ තමයි නිවන. ඒතර මොක් කියලා කියන්නේ නිවනට, මිදීමට, දුකින් මිදීමට. මෝක්ෂය කියන සංස්කෘත වචනේ කියන්නේ එතන මෝ කියලා කියන්නේ මෝහය, මෝඩකම, මුලාව. ධර්ම වචනේ අවිද්‍යාව නැත්නම් අවිජ්ජා. අවිද්‍යාවෙන් මිදීම තමයි මෝක්ෂය කියලා කියන්නේ. ඒ මෝක්ෂයෙන් සපත් වීමට නම් කුසල් කරන්න ඕන. පින් කරලා බෑ. පින් වලට විපාක ලැබෙනවා. මෝක්ෂයෙන් කරන්නේ මෝක්ෂය අවබෝධයෙන් කරන්නේ අපි තුළ තිබෙන තණ්හාව ආසාව තුනී කර ගැනීමේ ක්‍රියාමාර්ග තමයි කුසල් වලදී කරන්නේ. ඔය වචන දෙක තේරුවට පස්සේ මම දැන් දෙවනි පිටුවේ තිබෙන ධම්පද ගාථා 85 86 වශයෙන් සඳහන් වෙන ගාථා දෙක පාලි වචන ටිකක් කියලා සිංහල තේරුමත් කියලා ආපහු විස්තරයකට යනවා. 85 වෙනි ගාථාව පඬිත වර්ගයේ. මම ගිය පොය දවසෙත් මතක් කළා පින්වත්නි අපේ ධර්මයේ තුල පඬිතය කියන්නේ කාටද කියලා. අපේ ධර්මයේ තුල පඬිත කියලා කියන්නේ ඉගෙනීමෙන් ලබන තනතුරක් නෙවෙයි. ඉගෙනීමෙන් ලබන තනතුරක් නෙවෙයි. පඬිත කියලා කියන්නේ ගුණවත්කමින් ලැබෙන උසස් තත්වයක්. පඬිතෙක් වෙන්න නම් පළවෙනිම සමත් වීම තමයි කඩවීම තමයි පවෙන් ඈත් වීම. පවෙන් යමෙක් ඈත් වුණා නම් ඔහු පඬිතෙක්. එතනට අධ්‍යාපන සහතික ඕනේ නැහැ. අධ්‍යාපන සහතික වලත් ආඳුරුන් විභාගයක් තියෙනවා. පඬිතු විභාගය කියලා. ඒ පඬිතු විභාගය ගැනත් මෙහෙම කතා කරනවා. නමුත් ඒ පඬිතු විභාගයේ මේකට සම්බන්ධයක් තියෙනවා. පෙර තිබිච්ච පඬිතු විභාගයේ තිබුණේ මේ ධර්මයේ පිළිබඳව උගන්වන සහතිකයක් දෙන එකයි. ඒතකොට ඒ විභාගේ පාස් වුණා නම් ඇත්තට මෙයා පඬිතෙක්. ඇයි? ඒක උගන්වනවා පවෙන් ඈත් වෙන ක්‍රමය. පඬිතය කියලා කියන්නේම ඔබත් මාත් අකුරු නොදැන හිටියත් මගේ පොත් මතක් කළා අකුරු නොදැන හිටියත් කමක් නැහැ. පෞකාරකම් වලින් ඈත් වෙනවා නම් මේ ධර්මයේ තුල ඔබ පඬිතෙක්. පෞකාරකම් කරනවා නම් ඔබ බාඩේ අමනෝඥෙක් අමනේ මෝඩේ බවයි කියන්නේ. ඒ නිසා මේ පඬිත වර්ගයේ තිබෙන ගාථාවක් ඒ නිසා පව් නොකිරීමෙන් පින් කිරීමෙන් කුසල් කිරීමෙන් කෙරෙන වටිනාකම් පිළිබඳ කියවෙන විස්තර තියෙන ගාථා ශෛලියක් බව මතක් කරන්න කැමතියි. ඒ අනුව ගත්තාම 85 වෙනි ගාථාව බලා ගන්න පත්‍රිකාවත් එක්ක අප්පකාතේ මනුස්සේසු ඒ ජනා පාරගාමිනෝ අතායන් ඊතරා පජා තීරමේ වානු දාවති. අමුතුම් පාල්ටි වෙන්නේ නැහැ. මෙන්න මේක සිංහල සරල තේරුම. මිනිසුන් අතරෙහි නිවන් නැමැති පරතරට යන්නෝ ටික දෙනෙක්. මේ ජීවත් වෙන මිනිස්සු අතර නිවන කියන ඒගොල්ලන්ට නැත්තම් පරතරට යන්නේ ටික දෙනෙක්. ඒතර අප්පකා කියලා කිව්වේ ටික දෙනාට. සෙසු සියලු ජනයා මෙතර කියලා කියන්නේ සසරම නැවත නැවත දිව ඇවිදින්නේය. දිවි මේ තුන් ලෝකේම ඇවිද ඉන්න එක තමයි කරන්නේ. ඔය සාමාන්‍ය අදහස දුන්නේ. මිනිස්සු වශයෙන් මෙලොවට ආවේ පින් කරලයි පින් කරපු ඇත්තන් විසින් කළ යුත්තේ තවත් පින් කරගෙන කුසල් කරගෙන
නිවනට යන එකයි. නමුත් මොකද කරන්නේ වැඩිපුර කට්ටිය? වැඩිපුර අය නැවත නැවත මේ සසරම ඉපදිපද මෙරි මෙහෙම ඇවිද ඉන්න එක තමයි කරන්නේ. මේ ධර්මයේ තේරුම් අරගෙන එතරට යන සසරින් එතරට යන නිවනට යන පිරිස ඊටාම අප්පකාස්ථාම සුළු පිරිසක් බවයි බුදුහාඳුරන්ගේ මේ ධම්මපද ගාථාවේ සඳහන් කරලා තියෙනවා. මේක අපිට තේරෙනවද? අපිට තේරෙනවද? තේරෙනවා. පින්වත්නි, මේ ගාථාවේ කියවෙන දහම් පදවල විස්තර මේකේ තියෙන නිසා මම ඒවට යන්න සූදානම් වෙන්නේ නැහැ. ඒව ධර්මපත්‍රිකාවෙන් බලා ගන්න. ඊළඟට මම දෙවෙනි ගාථාවට යන්න කැමතියි. දෙවෙනි ගාථාවේ තියෙන්නේ 86 වෙනි ගාථාව. යේච කෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානු වත්තිනෝ යේ ජනා පාරමෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. යේච කෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානු වත්තිනෝ තේ ජනා පාරමෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. පළවෙනි ගාථාවෙන් කිව්වේ මේ ධර්මයේ ඇසෙන්නේ නැතුව සසර දුක් විඳින හැටි. දෙවෙනි ගාථාවෙන් කියන්නේ මේ තේරුමයි. යම් නුවණැති කෙනෙක්, දැන් මේ අහගෙන ඉන්නේ නුවණ තියෙන අය බවයි මගේ විශ්වාසය. මේ කතා කරන මමත් එහෙම කෙනෙක් බවටත් මට සහතික වෙනවා. යම් නුවණැති කෙනෙක් මනමින් දෙසූ මේ සද්ධර්මයේ කවුද මේ සද්ධර්මයේ මනමින් දෙසුවේ? අපගේ ශාස්ත්‍රූ තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්. මවිසින් මනමින් දෙසූ මේ සද්ධර්මයේ ධර්මයට අනුව පිළිපදින්නේ නම් ඒ ජනයා තරණයට ඉතා දුෂ්කර වූ, තරණය කියලා කියන්නේ ඒගොල්ලට යන්න පිහිනීමට අමාරු කියන තේරුමයි. දුෂ්කර වූ කෙලස් මරුගේ වාසස්ථාන වූ ත්‍රයි භූමික වෘත්තය තුල මෙතර ඉක්මවා සසර පරතරයට පැමිණෙන්නා. ඔන්න දෙවෙනි ගාථාවේ තේරුම. අපි පළවෙනි ගාථාවෙන් කිව්වේ පින්වත්ව ඉපදිච්ච අපි ඒ පින්වත්කම තව වඩා දියුණු කරගන්නේ නැතුව තවත් මෙලොවම ජීවත් වෙන්නට, මේ සංසාරයේම ජීවත් වෙන්නට උත්සාහ කිරීම වරදක් බවයි කිව්වේ. මේ ධර්මයේ මනවින් නාගත් කෙනෙක් ඉන්නවා නම් ඔහු විසින් මේ සසර දුක් විඳ ජීවත් වෙන්නේ නැතුව ඔහු විසින් කළ යුත්තේ මේ ධර්මයේ මනවින් අහලා දැනගෙන ඒ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිපදලා මේ සංසාර සාගරයෙන් එගොඩ වෙලා පරම නිවන සංසාර දුකෙන්, සසර දුකෙන් සදාහටම මිදෙන්න කියන එක තමයි මේ ගාථා දෙකේ සරල අර්ථය. ඊළඟට දැන් මම ඔබට කියන්න කැමතියි මේ ගාථා දෙක දේශනා කරන්න හේතු වෙච්ච අටුවා කතාවේ තියෙන 4 වෙනි පිටුව පෙරලන්න. ඒ 4 වෙනි පිටුව තුල අට කතාව නම් කළ තින් ධම්ම ශ්‍රවණ කතාවක් කියලා. ධම්ම ශ්‍රවණ. ධම්ම කියලා කියේ බණ, ශ්‍රවණ කියලා කියන්නේ ඇසීම. බණ ඇසීමේ කතා වස්තුවක් තමයි මේකට ඇතුළත් කරන්නේ. පින්වත් ඔබත් දැන් මේ බුදුබණ වෙනත් හඬකින් ඒ ධර්මයේ අසාසට පින්න අවස්ථාව. ඒ නිසා මේක ඉතාමත් හොඳ වෙලාවක් බවට පත් වෙනවා ඔබ කවුද කියලා තේරුම් ගන්න. මේ ධම්ම ශ්‍රවණ කතා වස්තුව බුදුහාඳුරෝ සවැත් නුවර දෙව්රම් විහෙර වැඩ වාසය කරන කාලයකදී දේශනා කරපු කතාවක්. ධම්මපදයේ අට කතා තියෙනවා 301ක්. මේ 69 වෙනි කතාව. ධම්මපදයේ එන අට කතා 301 විශේෂත්වයක් තියෙනවා. ඒ කතා 301ම බුදුහාඳුරෝ ජීවමානව වැඩ ඉඳද්දී දේශනා කරපු කතාව. ජීවමානව වැඩ ඉඳද්දී. ඒ නිසා ඒක විශේෂයක් තියෙනවා.
සවැත් නුවර මේ විස්තර තියෙන නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මට මාතෘකාව කරගත්ත කාරණේ වැඩි කාලය වුන නිසා මේ කතාව ඔබ කියවන්න. මේ කතාවේ තියෙන්නේ ඒ සවැත් නුවර ජේතවනාරාමයේ තියෙන ප්‍රධාන මාර්ගයේ ඊටම දියුණු පාරක් එක නගරයක්. ඒ නගරයේ ප්‍රධාන පාරේ පිරිස එකතු වෙලා කතිකාවක් ඇති කරගත්ත අපි දානයක් දීලා බණක් කියමු කියලා. ඒ අනුව ඒ පිරිස කතා කරගත්ත පිළිවෙල පිළිබඳ හැමදෙනාම බොහොම සතුටු වෙලා ඒකට එකඟ වෙලා ඒක ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඔන්න කට්ටියම එකතු වෙලා හොඳ ප්‍රණීත දානයක් පූජා කළා. ප්‍රණීත දානයක් පූජා කළා. පූජා කරලා ඉවර වෙලා ඊළඟට තියෙන දෙවෙනි එක තමයි එදා රෑ බණ අහන්න තියෙනවා. ඒ කාලේ බණ බොහොම දිගට බණ කියනවා. ඒ නිසා දිග කාලයක් වාඩි වෙලා ඉන්න ඕන. බණ අහන්න පිරිස ධර්මශාලාවේ වාඩි වුණාට පස්සේ ඒ බණ අහන්න වාඩි වෙච්ච පිරිස හැසිරිච්ච හැටි තමයි මේ කතාවේ ඊළඟට තියෙන්නේ. ඒ හැසිරීම තුල අපිට අන්තිමට හම්බ වෙනවා බණ අහන්න නතර වෙච්ච පිරිස වාඩි වෙච්ච පිරිස අතරින් ගත්තොත් එහෙම අන්තිමට බණ කියාගෙන යනකොට බණ අසමින් ඒ බණෙන් ප්‍රයෝජන ගන්න පිරිස හිටිතාම සුළු පිරිස. නේද? දැන් මෙතනත් සමහර ඇත්තන්ට නිදිමතක් වෙනවා. නේ? එනිසා ඒත් බණෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක පොඩි සැකයක් තියෙනවා. ඇත්ත එක වහගෙන අහගෙන ඉන්නව දන්නේ නැහැ. මට ඒ ගැන සමාව වෙන්න ඕන. ඒ නිසා මෙතනින් අපි කියන්න බලාපොරොත්තු වෙන ධම්මස්සවණේ තියෙන වටිනාකමයි. මම මෙතෙන් සිට කතා කරන්නේ මේ දහම් පත්‍රිකාව ආශ්‍රය කරගෙන බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ නැත්තන්ට තියෙන ප්‍රයෝජන මොනවද කියන එක පිළිබඳව විස්තර කරපු කතා ටිකක් තමයි මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. වින්නත් මේ මනුස්සෝ උපදිච්ච අපි මේ ධර්මයේ තුල කොටස් 4කට බෙදලා තියෙනවා. මේ ධර්මයේ තුල කොටස් 4කට බෙදලා තියෙනවා. එකක් තමයි එක් කොටසක් තමයි පෘථග්ජන. එක් කොටසක් තමයි පෘථග්ජන. පෘථග්ජන කියලා කියන්නේ පින්පව් දෙකම කරන්නේ නැත්තන්ට. දැන් අපි වැටෙන්නේ පෘථග්ජන ගණයට තමයි සලකන්න වෙන්නේ. අපි පින් කරන්නේ නැත්නම් තමයි පවුත් කරනව අතරතුරනේ. මේ පෘථග්ජනය කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ දෙක තමයි එකක් අන්ධ පෘථග්ජන. ඒගොල්ලෝ කරන්නේම පෞකාරකම්ම විතරයි. දෙවෙනි කොටස තමයි කල්යාණ පෘථග්ජන. කල්යාණ කියන අමාරු වචනේ පැහැදිලි තේරුම තමයි යහපත් හැසිරීම ඇති කියන එක. යහපත් වැඩවල නියුතු අය. ඒතර අන්ධ පෘථග්ජන සහ කල්යාණ පෘථග්ජන කියලා පෘථග්ජනයෝ කොටස් දෙකක් ඉන්නවා. මේන් අපි පළමු කොටද කටයුතු කළ යුත්තේ අන්ධ පෘථග්ජන භාවයෙන් මිදෙන්නයි. අන්ධ පෘථග්ජන භාවයෙන් මිදෙනවා කියලා කියන්නේ අපි දැන පව් කිරීමෙන් වළකින්නට ඕන. සපින්වත් ඔබත් මාත් දැන පව් කිරීමෙන් වැළකීමට ඉතාමත් ඕනෑකමක් තියෙන ධර්මයේ ඇසීමේ පුරුද්දෙන් ඉතාමත් ඕනෑකමක් තියෙන පිරිසක් විදියට මතක් කරන්න කැමතියි. කල්යාණ පෘථග්ජන කියලා කියන්නේ ධර්මයේ ඇසීමේ තුල ලැබිච්ච ප්‍රයෝජන අනුව අපි පවෙන් ඈත් වෙලා අකුසල් වලින් ඈත් වෙලා අයහපතින් ඈත් වෙලා අපි යහපතේ හැසිරෙමින් වින්දහම් කරමින් ඉන්නට උත්සාහ කරන පිරිසක්. ඒ නිසා අපි වඩා කැමති අපි පිරිස නම් කරන්නේ මේ ටික දෙනා කල්යාණ පෘථග්ජන කොට දාලා. කල්යාණ පෘථග්ජන කොට දාලා අපි නම් කරගන්නට අපි කැමතියි. ඒ නිසා අපි මේ කල්යාණ පෘථග්ජන වශයෙන් ඉන්න නිසා අපිට ඊළඟට යා යුතු මේ ජන කොට්ටාසේ තමයි ධර්මයට අනුව ගත්තොත් අපි සීක පුද්ගලයෝ බවට පත් වෙන්න ඕන. සීක පුද්ගලයෝ බවට පත් වෙන්නට ඕන. සීක පුද්ගලයෝ කියලා කියන්නේ මාර්ගඵලයක් ලැබූ කෙනෙක්. මාර්ගඵලයක් ලැබූ කෙනෙක්
විදියටයි සලකන්නේ. මාර්ගඵල කියලා කිව්වේ මාර්ගඵල 8ක් තියෙනවා. මාර්ග 4යි ඵල 4යි. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග 4ක් තියෙනවා. ඒ වගේම ඵල 4කුත් තියෙනවා. සීක පුද්ගලයෝ බවටපත් වෙන්නේ ඔයින් මාර්ග 7ක ඉන්න ඇත්තෝ. සීක පුද්ගලයෝ බවටපත් වෙන්නේ ඔයින් මාර්ග 7ක ඉන්න පුද්ගලයෝ. කවුද? සෝතාපන්න මාර්ගස්ත්‍යා සහ ඵලස්ත්‍යා දෙකයි. ඊළඟට සකෘදාගාමි මාර්ගස්ත්‍යා සහ ඵලස්ත්‍යා දෙකයි. දෙකයි 4යි. අනාගාමි මාර්ගස්ත්‍යා සහ අනාගාමි ඵලස්ත්‍යා එතන 2යි 6යි. ඊළඟට අරහත් මාර්ගස්ත්‍යා කියන තැනට වෙනකන් සීක පුද්ගලයෝ වශයෙන් සලකන පුද්ගලයෝ 7 දෙනෙක් ඉන්නවා. පුද්ගලයෝ 7 දෙනෙක් ඉන්නවා. මා මෙතෙන් සිට කතා කරන ධර්මයේ ඔබට බණාසා පුරුදු තියෙන ඇත්තන්ට ග්‍රහණය කරගන්නට පහසුයි. නැති ඇත්තන්ට නිදිමත එන්නේ නැතුව අහගෙන ඉන්නට කියලා මම ආරාධනා කරනවා. මේක අහගෙන ඉඳීමේ පුරුද්දක් ඔබට ආවොත් මේක අපි මැරෙනකොට අරගෙන යාමේ කුසල ශක්තියක් බවට පත් වෙනවා මතක් කරගන්න කැමතියි. අපි යනකොට මෙලොව වශයෙන් දැස් කරපු කිසි දෙයක් භෞතික වශයෙන් දැස් කරපු කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. නමුත් අපි සිත සමග එකතු කරගත්ත දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම අරන් යනවා. ඒ නිසා ඔබට මේක නොතේරුණත් අහගෙන ඉන්න ඒ අහගෙන ඉඳීමේ පුරුද්ද ඔබට ලැබෙනවා පද පරම පුද්ගලයෝ වශයෙන් බව බණ පොතේ සඳහන් කරනවා. ඊළඟ ආත්මයේදී මේක අහනකොට ඔබට තේරෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගැඹුරු ධර්ම කියවෙන නිසා දන්න අය අල්ලගන්න උත්සාහ කරන්න, නොදන්න අය අහගෙන ඉන්න පුරුදු වෙන්න. මේ මොනවා හරි හොඳ දෙයක් වෙන්නේ කියලා ඇත්ත කියලා අහගෙන ඉන්නට සිත උණු කරගන්න. එතකොට අන්ධ පෘථග්ජන, කල්යාණ පෘථග්ජන ඊළඟට අපි ආයුධ තන තමයි සීක පුද්ගලයෝ. අපි මාර්ග පුද්ගලයෝ බවට පත් වෙන්න ඕනේ. ඒ පුද්ගලයෝ 7 දෙනෙක් ගැන මතක් කරලා. තව ඉන්න පුද්ගලෙක් අසීක කියලා. අසයික්ෂ කියලා සංස්කෘතයේ කියන අසීක පුද්ගලයා. අසීක කියලා කියන්නේ රහත් ඵල තත්ත්වයටපත් වෙච්ච ඒ උත්තමයටයි. නැත්තම් රහත් ඵලයටපත් වෙච්ච උත්තමයෝ අසීක පුද්ගලයෝ. ඔය විදිහට පුද්ගලයෝ අපි 4 කොටසක් නම් කරලා තියෙනවා. ඒ 4 කොටසෙන් අපි මේ වෙලාවේදී කල්යාණ පෘථග්ජන කොටට වැටිලා මේ බණ ටික අහගෙන ඉන්න කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. අපි දැන පව් කරන ඇත්තෝ නොවේ. ඒක පවක් බව දන්නවනම් කේලම් කියන එක බොරු කියන එක පවක් බව දන්නවනම් අපි දැන එහෙම කරන්න යන ඇත්තෝ. ඒ නිසා කල්යාණ පෘථග්ජන තත්ත්වෙඳලා සීක පුද්ගලයෝ බවට යන්නට නම් අපි කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව තමයි මෙතෙන් සිට විස්තර කරන්නේ. අපි දන්නවා පින්වත්නි කැලණිගඟ අපිට ආසන්නයි. කැලණිගඟේ මෙගොඩ එගොඩ කියලා දෙකක් තියෙනවා නේද? මෙගොඩ කැලණිය එගොඩ කැලණිය කියලා අපි කතා කරනවා. නැත්නම් මෙගොඩ එගොඩ කියලා. ඒ වගේම මහා මුහුදෙත් තියෙනවා, සයුරෙත් තියෙනවා, මෙතර ඊතර කියලා දෙකක්. මෙතර කියලා කියන්නේ ගෝල්ඩ් පේස් එක නම් ඊතර කියලා කියන්නේ මේ ඉන්දියන් සාගරයේ එහා පැත්තේ මොකක් හරි වෙරළක් තියෙන්න ඕන. ওই ධනුෂ්කොඩි හරි කොයි හරි මොකක් හරි වෙරළක් තියෙනවා. ඒ වගේ වෙරළවල් තියෙනවා. සංසාරයේ සාගරයක් විදිහට ගත්තොත් සංසාර සාගරයේ මෙතර තියෙනවා භූමි 3ක්. මෙතර තියෙනවා භූමි 3ක්. ඊතර තියෙන එක භූමියයි. ඒ එක භූමිය තමයි නිවන. මෙතර තියෙනවා භූමි 3ක්. ඒ භූමි 3 අපි නම් කරන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. කාම භූමිය කියලා කියන්නේ ලෝක 11කට. කාම භූමිය කියලා කියන්නේ ලෝක 11ක් තියෙනවා. ඒ තියෙන්නේ මෙතන. ඒක අයිති වෙන්නේ සසර කියන එකට. ඒ 11 තමයි අපි සතර අපාය. 4ක් තියෙනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන. ඒවා අපායවල දුගති. දුක් විඳින්න තියෙනවා. තව තියෙනවා දිව්‍ය ලෝක 6ක්. ඒ දිව්‍ය ලෝක 6 තාවතින්සේ චාතුර් මහරජකේ තාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරිනිර්මිත වසවර්ති.
පරණ වස්තු කියන්නේ එකක්. ඒතර එතන 6ක් තියෙනවා. එතකොට 6යි අතන 4යි 10යි තව කාම භූමියට අයිති වෙන එකක් තමයි මනුස්ස ලෝකය. එතකොට 11. රූපාවචර රූප භූමි තියෙනවා 16ක්. රූප භූමි 16ක් තියෙනවා. ඒකයි තියෙන්නේ මෙතරට. සංසාරයට අයිති වෙන්නේ. ඒ මොකද එහෙම සංසාරයට අයිති වෙනවා කියලා කියන්නේ ඒකේ ඉපදුනත් ආපහු මැරිලා ඔය තුنين ඒක ඉපදෙනවා. නිවන් දැක්කේ නැත්තම් මේ තුنين ඒක ඉපදෙනවා. ඒ 16ට අයිති වෙන්නේ පහක් තියෙනවා සුද්ධාවාස කියලා. අවුව අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියලා පහක් තියෙනවා අපේ ධර්මයේ හැටියට. අපේ ධර්මයේ හැටියට කියලා කිව්වේ ඇයි? ඒවා අනාගාමී ඇත්තෝ අනාගාමී ඵල ලැබුව ඇත්තෝ උත්පත්ති ලැබෙන ස්ථාන පහක් විදියට තමයි අපේ බණ පොතේ තියෙන්නේ. විනායට ඒකට යන්න බෑ. ඒ නිසා ඒක අපිට වෙන් කරගත්ත බෞද්ධ අනාගාමී ඵලලාභීන්ට වෙන් කරගත්ත එකක් විදියටයි අපේ ධර්මය අපි කතා කරන්නේ. තව තියෙනවා 11ක්. ඒ 11 මහා බ්‍රහ්ම ඊළඟට එයාගේ සේවක කොටසක් ඉන්නවා අමාත්‍ය විදියට ගත්ත කොටසක් ඉන්නවා. තව පිරිස් විදියට කොටසක් ඉන්නවා. බ්‍රහ්ම පාරිසජ්ජ ආදී වශයෙන් අකනිටා දක්වා නෑ අකනිටා නෙවෙයි අසඤ්ඤ තලයේ දක්වා තව 11ක් තියෙනවා. 21 තලයකට ඔව් 11න් පළවෙනි එක බ්‍රහ්ම ලෝකයේ ගත්තාම කෙලවරක වැටෙන්නේ අසඤ්ඤ තලය. එතන 11යි අර 5යි 16ක් තියෙනවා. වේලා විතර කරගන්න ඕන. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒවා ලෝක මේ වගේ ඉරහඳ පායන ලෝක. ඒ නිසා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 අපි නම් කරලා තියෙනවා. ආකාස සංඥායතන විඤ්ඤාණ සංඥායතන ආකින්ජඤ්ඤායතන මේ නේව සංඥා නා සංඥායතන ආදී වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝක රූපයක් නැහැ කියලා හිතන බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එතකොට ඔය කියපු 16 අයිති වෙන්නේ රූප භූමිය වලට. අරූපාවචර භූමිය වලට හම්බ වෙනවා අර අවසානයේ කියපු රූප නැති භූමිය 4. ඔය තුන් භූමියම අයිති වෙන්නේ මෙතරට. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන එක මෙතන. එතරත් අයිති වෙන්නේ නිවන. එනිසා නිවන ගැන කතා කරන්න ඉස්සර වෙලම මේ භූමිය තුන වටේ අපි මෙරි ඉපදි රවුම් ගන්න ඇති වටේ කැරකෙන හැටි දැන් මෙතෙන් සිට මම කතා කරනවා. ඒක මේ මම දහම් පත්‍රිකාවේ චිත්‍රයකින් ඔබට අඳුරලා දීලා තියෙනවා. මේකට ධර්මයේ උගන්වනවා මේ වට තුන රවුම් කෑලි තුනක් එකතු කරපුවම එක වටයක් ඇති. එක වටේට කියන්නේ සංසාර වටේ කියලා. මේ කෑලි තුනට නම් තුනක් දීලා තියෙනවා. ඒ නම් තුන කියන්නේ පළවෙනි එක තමයි කම්ම වටේ. කම්ම වටේ කියලා කියන්නේ අපි ජීවත් වෙන්නකම් කරන යම්කිසි ක්‍රියාකාරකම් තියෙනවා. අනේ ක්‍රියාකාරකම් එකට එකතු කරලා ගත්තාම මේකට කියන්නේ කම්ම වටේ කියලා. අපි කරන දේවල් තියෙනවා. මම මේ දැන් කරන්නේ ජීවත් වෙනකොට කරන යම්කිසි ක්‍රියාවක්. ඔබ කරන්නේ යම්කිසි ක්‍රියාවක්. මම බණ කියන ඔබ බණ මේක ක්‍රියාවකට වැටෙනවා. මේ කාලේ අපි ගත කරන ක්‍රියාව තමයි බණ අහන එකයි බණ කියන්නේ. ඒක කම්ම වටේ. දෙවෙනි එක තමයි ක්ලේශ වටේ. පුද්ගලයෝ කම්ම වටේ නිසා තමයි මේ සසරට එන්නේ. අපි මේ සසරට ඇවිල්ලා තියෙන්නේ පෙර කරපු කර්ම නිසා. මේ කර්ම නිසා ආපු අපි ඊට පස්සේ මොකද කරන්නේ? අපි තව කෙලෙස් හදාගන්නවා. කෙලෙස් කියලා කියපුවම පව්පින් දෙකමයි තියෙ මෙතෙන්ද. කෙලෙස් කියලා කිව්වම මේ කතාවේදී පව්පින් දෙකමයි තියෙ. ඒ දෙකම හදාගෙන අපි මොකද කරන්නේ? තව නැවත ඉපදෙන්න ඕන කරන තත්ත්වයක් හදාගන්න. දෙවෙනි වටේට කියන්නේ මොකක්ද එතකොට? ක්ලේශ වටේ කියලායි කියන්නේ. පළවෙනි එක කම්ම වටේ, දෙවෙනි එක ක්ලේශ. එතකොට මේ කම්ම වටේ, ක්ලේශ වටේ කරගත්ත අපි ඒ නිසා අපි මොකද කරන්නේ මේ සංසාරේ
ඒ විදිහට ඉපද අපි විපාක විඳිනවා. ඉපදුනාට පස්සේ අපි විපාක විඳිනවා. එවනම් විපාක විඳින්න නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? ඉපදෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඉපදෙන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕනේ? කෙලෙස් හදාගන්න නැතුව ඉන්න ඕනේ. කෙලෙස් හදාගන්න නැතුව ඉන්න නම් අපි කෙලෙස් හදන්න ආපු කාලෙදී නැවත කර්ම එකතු කරගන්න නරකයි. එතකොට දැන් මේ රෞම සංසාර කියන රෝදේ ඇදිච්ච කෑලි තුන මොකද්ද? පළවෙනි එක කම්ම වටේ, දෙවෙනි එක ක්ලේශ වටේ, තුන්වෙනි එක විපාක වටේ. අපි පෙර කරපු කර්මෙන් මෙහි ඉපදිලා නැවත අපි අවුපින් කරමින් ජීවත් වෙලා ඒවා තුලින් නැවත ඉපදිලා අපි මේ සංසාරේ රවුම් ගන්නවා. මේ පළවෙනි ගාථාවේ කිව්වේ ඒ කාරණේ තමයි. බුදු කෙනෙක් ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ මෙන්න මේ කාරණේ කියලා දෙන්න. මෙන්න මේ කාරණේ කියලා දෙන්න. ඒකත් ඒ කියපු කාරණේ තමයි මම මගේ තේරුම් ගත්ත වචනෙන් ඔබට කියලා. ඔබත් මාත් මේ සසරෙන් ගැලවෙන්නට මේ මාර්ගයක් විදිහට හදාගන්න උත්සාහ කරනවා. මොකද්ද මේ මාර්ගය? දැන් මේ වට තුනේ තමයි අපි මෙගොඩ තමයි පීන. මේ දෙවෙනි ගාථාවේ තියෙනවා එතන කියලා මාර දෙය කියලා. මාර දෙය කියලා වචනයක් තියෙනවා. දෙවෙනි ගාථාවේ තියෙනවා. තේ ජනා පාර මෙස්සන්ති මාර දෙවියන් සුදුත්තරා. කෙලස් මරුගේ වාසස්ථානයක් වූ ත්‍රිභූමික වෘත්තය මාරව පස් දෙනෙක් එක්ක තමයි අපිව මේ භූමිය තුල කරකවන්නේ. මේ භූමි තුන තුල අපිව කරකවන්නේ මාරව පස් දෙනෙක් එක්ක එකතු වෙලා. ඒ මාරව පස් දෙනා පරද්ද ගත්තොත් බුදුහාමුදුරු පස්මරුන් පරදා තමයි බුදු උනේ. අපිත් කවදාද බුදු වෙනවයි කියලා කියන්නේ නිවන් දකින්න එකයි. අපිත් කවදාද නිවන් දකින්න ඕන, බුදු වෙන්නට ඕන. බුදු වීම තුනක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ අරහත් බෝධිය. ඒ අරහත් බෝධියට යන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි මේ මෙතන කියලා දෙන්නේ. කවුද මේ පස්මරු? කවුද අපිට මේ දුක් දෙනගෙන මාරුව පස් දෙන? අපි මේ කැරකෙන්නේ මේක දන්නේ නැති නිසායි. මේක දැනගත්තොත් අපි පංච මාරයන්ගෙන් මිදිලා නිවන සාක්ෂාත් කරනවා. කවුද මේ පස් දෙනා? මේ පස් දෙනා තමයි පින්වත්නි මේ ස්කන්ධ පහ පංචස්කන්ධය කියලා කියන්නේ මේ නාම රූප දෙකටයි. රූපය කියලා කිව්වේ මේ ඕලාරිකව පේන එක. නාමය කියලා කිව්වේ අපිට නොපෙනෙන සිත. අර්ධ වස්තු ඇසුරු කරගත්ත සිතට. මේ පංචස්කන්ධය තමයි ස්කන්ධ මාර කියලා කියන්නේ. මේ පංචස්කන්ධය ඇති වෙනවට තමයි අපි කියන්නේ ඉපදෙනවා කියලා. ජාතිය කියලා කියන්නේ. මව් කුසෙන් ආවේ අපි මේ. දෙවෙනි මාරයා තමයි විස්තර කරන්න වෙලා නැති වගේ. දෙවෙනි මාරයා තමයි ක්ලේශ මාරයා. අපි දැන් කෙලෙස් වටයක් ගැන කතා කරන්නේ. මේ ස්කන්ධ පංචකේ තියාගෙන අපි නාම රූප දෙක තියාගෙන ස්කන්ධ පංචකය කියලා කියන්නේ ගොඩවල් පහක් මේ විදිහ ඉන්නේ අපි. ඒ පහ ධර්මයේ අභිධර්මයේ විස්තර කරන්නේ මොනවා කියලාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. මේ පහ තමයි නාම රූප දෙකට දාලා පෙන්වන්නේ පංචස්කන්ධය කියලා. මොකද අපි ඕලාරිකව තේරුම් ගන්න ඕන හිත කය දෙක තමයි මේ පංච. එහෙම ආපු අපි ඊළඟට මොකද කරන්නේ? ක්ලේශෝ රැස් කර අපිට උන් මාරයෝ වගේ අපිට හොරකම් කරන එක හොඳ ලාභයක් විදිහට පෙන්නලා හොරකම් කරනවා. නේද? අනුන්ට බයිනක ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා තව කෙනෙකුට ආක්‍රෝෂව බයිනවා. ඔක්කොම කෙලෙස්. එනිසා අපි කරන පව්කාරකම් විනුත් කෙලෙස් වලට වැටෙනවා කියලා මම කිව්වා. ඇයි ඒවන් නැවත උත්පත්ති දෙන්න නිසා මේ සසරට දාන්න නිසා ඒවත් කෙලෙස් වලට දාලා තියෙන්නේ. එනිසා දෙවෙනි මායя තමයි ක්ලේශ මායя. එක පංචස්කන්ධයේ දෙක ක්ලේශ. තුන තමයි අபிසංස්කාර මාර්ග. අபிසංස්කාර මාර්ග කියන්නේ අපි නැවත ඉපදිලා කරන්නේ අයි රැස් කරනවා කෙලෙස්. සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරන පිළිවෙත.
ඒකට කියනවා අபிසංස්කාර මාර්ගය. හතරවෙනි මාර්ගය තමයි අපිට ඇහැට පේන්න තියෙන කෙනෙක්. අපි අනිවාර්යෙන් කවුරු වෙලා හිටියත් අපි මැරෙනවා. නොමරන කෙනෙක් ඉන්නවද? නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවා. මහා රජවරු ඕනපදම් පිරිනිවන් මැරෙනවා. ඒ නිසා අපි මැරෙනවා. මම ගැන ගොඩාක් කතා කරලා තියෙනවා ඔබට මේ ශාලාවට. ඒ නිසා මච්චු මාර කියලා කියන්නේ හතරවෙනි එකේනවා. ස්කන්ධ මාර, ලේස මාර, අபிසංස්කාර මාර, මච්චු මාර. මච්චු මාර කියන්නේ මරණයට. අපිට එදිනෙදා දකින්න පුළුවන් මරණය. කෙනෙක් මැරුණාම දැකලා අපි සිතුවිලි පහල කරගන්න අපිත් මැරෙන මිනිස්සු. එහෙනම් මොකටද අපි නරක විදියට ජීවත් වෙන්නේ? අපි හොඳ දෙයක් කරගෙන හොඳ තැනකට. ඒ හොඳ තැනකට ගියාට පස්සේ තවත් හොඳ දේවල් කරන හොඳ අය හම්බ වෙන සත්පුරුෂ ආශ්‍රිත. එහෙම කරනවා. ඒවයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අන්තිම පස්වෙනි මාරය තමයි දේව පුත්ත මාර. දේව පුත්ත මාර. ඒ දිව්‍ය ලෝකේ ඉන්නවා එහෙම පුද්ගලයෙක්. පරිණිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්නවා එහෙම පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කියලා කියන්නේ යා නියෝජනය කරන කෙනෙක්. අපි යාට කියනවා සාහිත්‍යයෙන් අනංගයා කියලා. ඔය මාරදේව පුත්‍රයාට තමයි අනංගයා කියලා කියන්නේ. අනංගයා කියන එක නම් මොනවද කරන්නේ? අනංගයා මොකද කරන්නේ? අනංගයා කරන්නේම කාමසිතුවිලි ඇති කරනවා. ඇයින් රූප දැකලා එළවනවා. කනින් ශබ්ද අහලා එළවනවා. දිවෙන් රස විඳින්න නැවත බලාපොරොත්තු වෙනවා. කයින් මුදුමලක් ස්පර්ශ කර කර ඒකමයි ප්‍රාර්ථනා කරනවා. එයා තමයි නියෝජනය කරන්නේ. එයා තමයි අනංගය. එයා තමයි අපිට මේ නැවත නැවත උත්පත්ති දෙන්න එකතු වෙන තව එක මාර්ගය. ඒ නිසා අපි ළඟ යම්කිසි කාමසුතුවිලි තියෙනවා නම් ඒ දේව පුත්ත මාර්ගය. එයා තමයි නියෝජනය කරන්නේ. බුදුහාමුදුරන්ට බුදු වෙන්න නොදී කීප සැරයක් බුදුහාමුදුරුවෝ වළක්වන්න ඔය අනංගයාව මාර්ගය ආවා. සපින්නත්නි අපි මේ කර්ම වටයෙන් බිඳෙන්න නම් සංසාර වටයෙන් මිදෙන්න නම් අපි මේ පංච මාර්ගය තේරුම් අරගෙන කවුද මේ මාර්ගය කියලා තේරුම් මේකෙන් මිදෙන්න මෙදෙන්න. පින්වත්නි නිවන කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව කෙටියෙන් මතක් කරගන්න. නිවන කියලා කියන්නේ අපි මේ ලෝකයට ආවට පස්සේ පෙර කර්ම වලින් අපි කළ යුත්තේ කුසල් මිසක් අනිත් වෙන කිසිවක් නෙවෙයි. කුසල් කියලා කියන්නේ පින්වත්නි ධර්මයේ හැටියට දක්ෂකම්, අපංකම්, පුළුවන්කම්. අපි දකින්න ඔය එක එක නාලිකා වලින් නොඑක කපංකම් එකක් කියලා නේද? ඒව නෙවෙයි අපංකම් විය යුත්තේ. මේ සිත අපංකම් කරන්න පුළුවන් නම් ඒවට කියන්නේ කුසල් කියලා. ඒ කුසල් වලින් අපි මොකද්ද කරන්නේ? කුසල් වලින් කරන්නේ පිළිගන්න. මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේවා දේශනා කළේ බුදුහාමුදුරුවෝ හිත උගාක් දිනු වෙච්ච අයට. නමුත් අපි ඒවා අහලවත් වුණොත් අපිටත් එතෙන්ට කවදා හරි යන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මේවා මතක්. මේවා කියපු ගමන් ඒ අත්වලට තේරුම් ගිල්ලා. ඒ ෂණේකින්ම ඒ අත්ව රහත් වුණා. නමුත් අපිට මේවා කියන්න වෙන්නේ මේවා අහනකොට අපි රහත් වෙන්නේ නැහැ. නමුත් අපි තාම කෙලස් පොඩේ ඉන්නේ. ඒ නමුත් අපි මේවා දැනගෙන හිටියොත් එතෙන්ට යන්නට යම්කිසි කුසල ඡන්දයක් ඇති කරගත්තොත් අපි ළඟ තියෙන කාම ඡන්දය, කාමයට ආසාවක් අපිට තියෙනවා. කුසල ඡන්දයක් ඇති කරගත්තොත් සමහරව අහනවා නිවනට තියෙන ආසාවක් නෙවෙයිද කියලා. නෑ පින්වත්නි, ඒකට ආසාව නෙවෙයි. නිවනට තියෙන ආසාවක් නෙවෙයි. නිවනට තියෙන කැමැත්තක්. නිවනට යන්න කැමැත්තක් තියෙනවා. කැමැත්ත කියන ආසාව නෙවෙයි. ඒක කුසල ඡන්දය. ඒ නිසා අන්න ඒක ඇති කරගන්නට ඕන කරන පිටුවහලක් තමයි මේක කියන්නේ. පින්නත් බුදුහාමුදුරුවෝ නිවන ගැන කියනවා. ආමුරුන්ට දේශනා කරනවා. මේක කිව්වේ උගා හිත දියුණු කරගත්ත ආමුරුන්ට. අපි එච්චර දියුණු වෙලා නැහැ. නමුත් අපි කියලා තේරුම් ගමු. සබ්බේ සංඛාරා අනිත්තා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. ඉන්නත් සබ්බේ කියලා කිව්වේ සියලු සංඛාර කියලා කිව්වේ සකස් කරගත්ත දේවල්. පින්නත් මේ ලෝකේ තියෙන හැම දෙයක් අපි සකස් කරගත්ත දේවල්. අපි සකස් කරගත්තා. ඒ නිසා විස්තර කරන්න වෙලා මදි ඔබ දන්නෝ බණහල්. සංස්කාර සංඛාර කියලා කිව්වේ
මේ සකස් කරගත්ත සියලු දේවල් අපි මේ ගත වෙන මොහොතක් පාස අපි මොකක් හරි හදාගන්න. මොකක් හරි අපි හදාගන්න. පිනක් හරි පවක් හරි ගැටුමක් හරි සම්බන්ධයක් හරි මොකක් හරි හදාගන්න. ඒවා සියල්ලක්ම සංස්කාර. යදා පඤ්ඤාය පස්සති. ඒ සියල්ල පඤ්ඤාය කියලා මෙතන කිව්වේ ප්‍රඥාවට. ප්‍රඥාවෙන් දකින්න ඔබ පස්සති කියන්නේ දකින්න. මේ සියලු සංස්කාරයෝ සකස් වෙච්ච දේවල් ඔබ ප්‍රඥාවෙන් දකින්න. මගේ දරුවා වෙන්න පුළුවන්, මගේ දේපල වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, අන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. අපි කැමති දේවල් අපි රත්තරන් බඩු වෙන්න පුළුවන්. ඒවා දිහා සංස්කාර විදිහට දකින්න. කොහොමද දකින්නේ? ප්‍රඥාවෙන් දකින්න. මේ ප්‍රඥාව දැකීම කියන්නේ පින්වත් වෙන අනිකක් නෙවෙයි, විශේෂ ඥාණයෙන් දකින්න කියන එකයි මේ කියන්නේ. විශේෂ ඥානය කියලා කියන්නේ අපේ බණපොතේ වචන වලින් විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය. මොකද්ද මේ විදර්ශනා ඥානය? පින්වත්නි, ඒ සියලු දේ, ඒ සියලු සංස්කාර වස්තු අපි ආශා කරන, අපි කැමති, අපි ආදරය කරන, අපි ඊ타ත්ම ආදරය කරන සියලු වස්තු නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද? පින්වත්නි, අනිත්‍යයි. අනිත්‍යයි. ඒක තමයි විදර්ශන කරන්නේ. ඒක තමයි විශේෂ ඥාණයෙන් දකින්න කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒකට තියෙන ආසාව ටික අඩු කරගන්න. අති නිබ්බින්දති කියලා කියනවා එතන. නිබ්බින්දති කියන පාලි වචනේ සිංහල තේරුම. ඒ කැමැති වෙච්ච ආසා කරපු ඒ වස්තුව පිළිබඳව ඔබ කලකිරෙන්න. ඒ ගැන කලකිරීමක් ඇති කරගන්න. අපි සමහරට තේරෙන වචනේ කියමු. අපි දරුවෝ ගැන ගොඩාක් බලාපොරොත්තු ඇති කරගෙන දරුවෝද. නමුත් දරුවන්ගේ කටයුතු දිහා බලපුවම අපිට කලකිරෙනව නේද? කලකිරීම තුළ ඔබ දරුවන්ට ගහනවද? බයිනවද? මරනවද? නෑ. අපි ඒකට අනුකම්පා කරන අනේ පුතේ උඹ අනේ දුවෝ කොහොමයි? නමුත් මම මෙහෙමයි කියලා ඒගොල්ලෝ අපේ නිකන් ඒගොල්ලෝ ක්ලේශමාරු අපිට. නමුත් අපි මිදෙන්නට උත්සාහ කිරීම තුළින් අපි දකින්න ඕනේ වගේ කලකිරීම සිතක. ඒ කලකිරීම සිත තමයි ඒස මග්ගෝ විසුද්ධිය. යන්න ඒ මාර්ගය තමයි එතරට යන මාර්ගය. නැතු මේවත් එක්ක ඇලි ගැටි හැපි ඉඳීම තුල අපි මොකද කරන්නේ? අර සංසාර වට තුල අපි අනේක තමයි කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම හිතන්න ඕනේ. ඔය කිව්වේ පින්වත්නි එහෙම දකින්නොත් තමයි මේක දුකයි කියලා අපි දකින්නේ. එහෙම කියනකොට අපි මේක දුකයි කියලා දකින්නේ. දැන් අපිට හිතවත් දෙයක් නැතුව යනකොට අපිට දුකක් නේද ඇති වෙන්නේ. ඒ දුක ඇති වෙන්නේ අර යදා පඤ්ඤාය පස්සති. ඒ විපස්සනා ඥාණයෙන් විදර්ශනා ඥාන ඒක දිහා දැක්කේ නැති නිසා. දැක්කනම් කලකිරීම ඇති වෙලා නිවන් මාර්ගට වැටෙනවා. ওই විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එකතන ගාත තුනක්. ඊළඟට දේශනා කරන බුදුහාමුදුරුවෝ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා දුක්ඛ. අපි මේ සියලු සංස්කාරෝ නිත්‍ය නෑ, ස්ථිරයි කියලා බාරගත්තොත් අපිට සිද්ධ වෙන්නේම දුක් විඳින්නයි. දුක් විඳින්නයි. පින්වත්නි මොනවද දුක් තියෙනවා? 12ක් තියෙනවා දුක්. දුක් 12ක් තියෙනවා අපිට විස්තර කරන්න වෙලාව මදි. එනිසා ඒ දුක අපි ආදා කරපු දේවල් දුකයි කියලා තේරුම් ගත්තොත් ඒක දකින්න ඕන විදර්ශනා ඥාණයෙන් දැක්කහම අපිට මේක ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම තමයි එතරට යන නිවන් මාර්ග. විසුද්ධි මාර්ගය එකයි. තුන්වෙනි ගාථාවෙන් බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා. එතන සංඛාරා කියන්නේ ධම්මා කියලා කියන්නේ. සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ ධම්මා අනාත්තා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එතන ධම්මා කියලා කිව්ව පින්වත්නි වෙන කිසිවකටත් නොවේයි. මා කලින් මතක් මේ පංචස්කන්ධය. එතන ධම්මා කියලා කියන්නේ පංචස්කන්ධය. අපි දැන් අපිට ගැටිච්ච ඇත්ත එක්ක අපි කලකිරලා ඈත් වුණා. දැන් අපි මේකත් එක්ක ඇල්ලලා ඉන්නවා.
අපි මේකත් එක්ක මේකත් දැක්කොත් අපි විදර්ශනාවෙන් මේකත් අනිත්‍යයි දුකයි කියලා මේකට ආස කරුවොත් ඇලීගෙන හිටියොත් මේකත් ආපහු සසරට එකතු වෙන ස්වභාවයක් කියලා. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨියෙන් අපි මිදුනොත් පින්වත්නි අනිවාර්යෙන් අපි අර සීක පුද්ගලයේ සෝවාන් මාර්ගයට වැටිච්ච පුද්ගලයේ බවටපත් වෙනවා. ඒ සපුන්වත්නි එතරට යන මඟ මෙන්න මේ ක්‍රමයේ බව අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මේ පංචස්කන්ධය පිළිබඳව හිතන්නට පුළුවන් නම් ඕන කරන මාතෘකා ටික මම සියල්ලක්ම මේ කෙටි කාලය තුළ කොට මතක් කරලා දුන්නා. පුළුවන් තරම් දුරට ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ කාරණේ අනුව ඔබට මේ එතරට යන මාර්ගය තුළ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේම මේ සියලු දුක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඔබත් මාත් මේ සංසාර වටේ මිදී එතරට යාමට සූදානම් වෙන්නට හොඳම සිතුවිල්ලක් අද දවස් වල පහළ වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව බොහෝ දේවල් බලාපොරොත්තු වුණා. කාලේ මදි. ඒ අනුව මා අද දේශනාව ඉතින් අවසන් කරනවා. හැමදෙනාටම ඉක්මන් භවයකදී මේ ධර්මයේ වැටහි ඔබටත් මටත් නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා ඉතිසිතින් ප්‍රාර්ථනා. හැමදෙනාටම සත් කවුරුත් එකට කියමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමේ බන්තේ භූමි පඤ්ඤ තථාගත අච්චයන් කමමේ ධම්ම සම්දිට්ඨික කාලික අච්චයන් කමමේ සංඝ සුපටිපන්න අනුත්තර etavatachamye සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදං සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං හෝ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතං ඉමිනා කුසල කම්මේන මාමේ බාල සමාධි සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉදම් මේ කුසල කම්මං ආසවක්ඛ්‍යාවං සබ්බ දුක්ඛ පමුච්ඡතු. හැමදිනාටම උතුම් තුන්රුවනේ අනන්ත ගුණ බලයෙන් මේ ධර්මයේ ඉක්මනින් අවබෝධ වී සසර දුකින් මිදීමට ඔබටත් මටත් හැකි වේවා. ඉතින් අදිෂ්ඨාන කරගන්න. හැමදිනාටම තුන්රුවන් සබ්